අපි වෙමු සීලක බොදු දරුවෝ. පෙරවන් සරණයි ආදරණීය දුවදරුවනි, DP Education සත්කාරක අධ්‍යාපන නාලිකාව තුලින් දුවදරුවනුත් මමත් අද මුණ ගැහෙන්නේ බෞද්ධ ධර්මාචාර්ය විභාගයට අදාළ විෂය කාණ්ඩයක් වන තේරවාදී බුද්ධ ධර්මයේ මූලික ඉගැන්වීම් කියන විෂය කාණ්ඩය යටතේ මේ වෙන විට දුවදරුවනුත් මමත් පාඩම් කිහිපයක්ම සාකච්ඡා කරලා අවසන් කොට තිබෙනවා. එහෙමනම් අදත් දුවදරුවනුත් මමත් සූදානම් වෙන්නේ අන්න අර කියපු තේරවාදී බුද්ධ ධර්මයේ මූලික ඉගැන්වීම් කියන විෂය කාණ්ඩයට අදාළ තවත් එක් පාඩමක් සාකච්ඡා කිරීම සඳහා. මෙන්න මේ පාඩම අපිට විශේෂයෙන්ම වැදගත් වන පාඩමක්. අපි මේ වන විට දුවදරුවනි භාවනා කියන පාඩම සාකච්ඡා කරලා අවසන් කරා. ඒ වගේම චතුරාර්ය සත්‍ය කියන පාඩම සාකච්ඡා කරලා අවසන් කරා. එයින් පසු අපි සාකච්ඡා කරා පාඩම් මාලා කිහිපයක් මේ යටතේ පටිච්ච සමුප්පාදය කියන පාඩම. ඒ පාඩම් අවසන් කරලා දැන් අපි සූදානම් වෙනවා සාර අසංකේය කල්පලක්ෂයක් පෙරම්දම් පිරු අප බුදුරජාණන් වහන්සේ බෞද්ධයෙකු විසින් අවසන් වශයෙන් උදා කරගත යුතු උත්තරීතර తত্ত্বය පිළිබඳව සාකච්ඡා කිරීමට. ඒ තමයි දුවදරුවන් දැනටත් දන්නවා අද අපි සාකච්ඡාවට මාතෘකා කරගන්නේ නිර්වාණය කියන පාඩම. මේ නිර්වාණය කියන වචනය විවිධාකාර අර්ථවලින් හඳුන්වන අවස්ථා තියෙනවා. ඒ වගේමයි බෞද්ධ අගාරික ප්‍රතිපදාව තුළ ජීවත් වන ගිහි පුද්ගලයාගේ මෙන්ම පැවිදි උතුමන්ගේ පරම නිෂ්ඨාව වන නිර්වාණය සාක්ෂාත් කර ගැනීමත් ඒ වගේමයි මේ පාඩම යටතේ අපි සුපුරුදු පරිදි කලින් පාඩම් වල වගේම දරුවනි මේ පාඩමත් අපි අනුමාත්‍රකා කිහිපයක් යටතේම සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒට හේතුව තමයි මේ පාඩම එක් අතකින් අපි ධර්මාචාර්ය විභාගය සමත් වීම සඳහා හදාරනවා මෙන්ම අපේ ජීවිතයේ පරම නිෂ්ඨාව වන ඒ කියන්නා වූ නිර්වාණය සාක්ෂාත් කර ගැනීමත් ඒ නිර්වාණය යනු කුමක්ද? ඒ නිර්වාණය පිළිබඳව පුළුල් අවබෝධයක් ලබා ගැනීමත් මේ පාඩමේ තුලින් බලාපොරොත්තු වෙනවා. එහෙමනම් දුවදරුවන්ට පේනවා නිර්වාණය කියන පාඩම තමයි ඒ කියන්නේ මේ විෂය කාණ්ඩය යටතේ අපිට හමුවන 9 වෙනි පාඩම. එහෙනම් අපි නිර්වාණය කියන මාතෘකාව යටතේ අපිට ලැබිලා තියෙන පාඩම අපි අනුවිෂය කොටස් කීපයක් යටතේ වර්ග කරගමු මුලින්ම. එතකොට අපිට පැහැදිලි කරගන්න පුළුවන් දරුවනි මෙන්න මේ කියන නිර්වාණය කියන පාඩම යටතේ අපි කුමන අනුමාතෘකාද මේ යටතේ මේ පාඩම යටතේ හැදෑරිය යුතු වන්නේ. ඒ වගේමයි මෙන්න මේ කියන පාඩමින් ප්‍රශ්නයක් විභාගයට ප්‍රශ්නයක් සකස් වෙනවා නම් ඒ අනු කොටස් ආවරණය වන විදිහට තමයි ප්‍රශ්නය සකස් වෙන්නේ. අන්න ඒ නිසා තමයි දරුවනි අපි මෙන්න මේ කියන පාඩම අනු කොටස් යටතේ අධ්‍යයනය කළ යුතු වන්නේ. ඒ වගේමයි අනිත් පැත්තෙන් අපේ ජීවිතය සාර්ථක කර ගැනීම අපේ පරම නිෂ්ඨාව උදා කර ගැනීමත් මේ තුලින් බලාපොරොත්තු වෙනවා. එහෙමනම් අපි මේ පාඩමේ අනු කොටස් ටික ලකුණු කරගමු.
පළවෙනි එක විමුක්ති සංකල්පය. විමුක්ති සංකල්පය තමයි අපි මුලින්ම සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ. ඊළඟට අනිර්වචනීය බව. තෙවනුවට අපි විවිධ දේශනා පර්යායන්. ඒ වගේමයි සසර හා නිවන. පුද්ගල පරිවර්තනය. යථා තත්ත්ව අවබෝධය හා නිවන. එයින් පසු නිර්වාණයෙහි අවස්ථා. විමුක්ත පුද්ගලයා. අවසාන වශයෙන් දරුවනි මෙම පාඩමෙන් අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා නිර්වාණය පරම සුවය බව. දැන් බලන්න දරුවන්ට පැහැදිලි මෙන්න මේ අනුමාත්‍රිකා ටික දිහා බලනකොට මෙන්න මේ කියන අපිට පැවරිලා තියෙන નિયમિતව තියෙන නිර්වාණය කියන පාඩම යටතේ අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන මාතෘකා ටික. මෙන්න මේ ටික පෙළගස්සා ගත්තයින් පස්සේ මුලින්ම අපිට පැහැදිලි කරගන්න පුළුවන් එකින් එක ඒ කියන්නේ පියවරෙන් පියවර අපිට පැහැදිලිව අධ්‍යයනය කරගන්න පහසුයි. අපි මුලින්ම සාකච්ඡා කරනවා විමුක්ති මාර්ගය. නිර්වාණය පිළිබඳ මුලින්ම පැහැදිලි කිරීමක් කරගන්නවා දරුවනි. ඒක මම මෙතන සඳහන් කරේ නැති වුණාට නිර්වාණය කියන එක නිර්වාණය පිළිබඳව දල අවබෝධයක් ලබාගෙන තමයි අපි පාඩමට ප්‍රවේශ වීම ගන්නෙ. එයින් පසු නිර්වාණය පිළිබඳ අවබෝධ කරගත්තයින් පස්සේ අපි විමුක්ති සංකල්පය පිළිබඳව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේමයි මෙන්න මේ නිර්වාණය පිළිබඳව අනිර්වචනීය බව. ඒ කියන්නේ මේ පිළිබඳව පැහැදිලි නිශ්චිත නිර්වචනයක් ඉදිරිපත් කිරීමට නොහැකි බව පිළිබඳව. ඒ වගේමයි විවිධ දේශනා පර්යායන් පිළිබඳව අපි කතා කිරීමට බලාපොරොත්තු
වෙනවා. එයින් පසු සසර හා නිවන කියන අනුමාතෘකාව සාකච්ඡා කරනවා. ඊළඟට පුද්ගල පරිවර්තනය. එයින් පසු යථා තත්ත්ව අවබෝධය හා නිවන කියන අනුමාතෘකාව සාකච්ඡා කරනවා. ඒ අනුමාතෘකාවෙන් පසුව දරුවනි නිර්වාණයෙහි අවස්ථා කියන මාතෘකාව සාකච්ඡා කරනවා. ඒ මාතෘකාව සාකච්ඡා කරයින් පසුව විමුක්ත පුද්ගලයා කියන අනුමාතෘකාව සාකච්ඡා කරනවා. මෙම පාඩමේ අවසාන වශයෙන් අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා නිර්වාණය පරම සුවය බව. කියන්නේ නිර්වාණය තමයි උතුම්ම සුවය බව. ඒ පිළිබඳව විස්තර සාකච්ඡා කරනවා. එහෙනම් දැන් දුවදරුවන්ට පැහැදිලි මෙන්න මේ කියන නිර්වාණය කියන පාඩම යටතේ දුවදරුවනුත් මමත් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන මාතෘකා අපි පෙළගස්සගත්ත මේ විදිහට අනුමාතෘකා විදිහට මෙන්න මේ මාතෘකා ටික තමයි දරුවනි අපි මේ පාඩම තුලින් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ. දැන් දුවදරුවන්ට පැහැදිලි නිර්වාණය හඳුනා ගැනීම, විමුක්ති සංකල්පය, අනිර්වචනීය බව, විවිධ දේශනා පර්යායන්, සසර හා නිවන, පුද්ගල පරිවර්තනය, යථා තත්ත්ව අවබෝධය හා නිවන, නිර්වාණෙහි අවස්ථා, විමුක්ත පුද්ගලයා, නිර්වාණය පරම සුවය බව. අපි එහෙනම් මුලින්ම අර කතා කරගත්ත විදිහට නිර්වාණය පිළිබඳව පොඩි හඳුනා ගැනීමක් කරගෙනම පාඩමට ආරම්භ කරමු. නිර්වාණය ඒ කියන්නේ නිර්වාණය කියන්නේ දරුවනි නිර්වාණය යනු අසංකත ධාතුවකි. නිර්වාණය යනු අසංකත ධාතුවකි. අසංකත ධාතුවක් කියන්නේ හේතු ප්‍රත්‍යයන්ගෙන් තොරව, හේතු ප්‍රත්‍යයන්ගෙන් සහිතව, හේතු ප්‍රත්‍ය සහිතව යම් සිද්ධ වෙන සියලුම දේවල් සංකත දේවල්. අසංකත කියන්නේ දරුවනි හේතු ප්‍රත්‍යයන්ගෙන් තොර. එහෙනම් නිර්වාණය යනු අසංකත ධාතුවකි. අසංකත ධාතුවක් කියන්නේ හේතුවකින් හටගත් දෙයක් නොවේ. එහෙමනම් නිර්වාණය යනු අසංකත ධාතුවකි. අසංකත ධාතුවක් කියන්නේ දරුවනි හේතුවකින් හටගත් දෙයක් නොවේ. ඒ වගේමයි නිර්වාණයෙහි මේ සාමාන්‍ය ජීවිතයේ වගේ නෙමෙයි නිර්වාණය කියන සාධකය නිර්වාණයෙහි ලක්ෂණ කිහිපයක් දකින්න ලැබෙනවා. බලමු මොනවාද කියලා. නිර්වාණයෙහි ලක්ෂණ කිහිපයක් නිර්වාණයෙහි ලක්ෂණ කිහිපයක් දකින්නට ලැබේ. එනම්
මෙහි පඨවි ආපෝ තේජෝ පඨවි ආපෝ තේජෝ වායෝ ස්වභාවයක් නැත. මෙහි පඨවි ආපෝ තේජෝ ස්වභාවයක් නැත. ඒ වගේමයි රූප කලාප කිසිවක් නැත. රූප කලාප කිසිවක් නොවේ. එහෙනම් නිර්වාණයෙහි පඨවි ආපෝ තේජෝ වායෝ ස්වභාවයක් දකින්න ලැබෙන්නේ. ඒ වගේමයි රූප කලාප කිසිවක් දකින්න ලැබෙන්නේ. ඒ වගේම තව ලක්ෂණයක් තමයි පස්ස වේදනා සංඥා චේතනා යනුවෙන් චෛතසික කිසිවක් නොවේ. ඒ වගේම තමයි ආවර්ජන චිත්තය විඥාන චිත්තය සම්පටිච්ඡන චිත්තය ආදී සිත් කිසිවක් නොවේ. එහෙමනම් එහි ඇත්තේ ශාන්ත ස්වභාවයකි. දැන් බලන්න දරුවනි මේ නිර්වාණය කියන දෙය නිර්වාණය යනු අසංකත ධාතුවකි. අසංකත ධාතුවක් කියන්නේ හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්න දෙයක් නොවන වග. සංකත දේවල් කියන්නේ හේතු ප්‍රත්‍යයන් සහිතව හටගන්නා දේවල්. එහෙමනම් නිර්වාණය යනු අසංකත ධාතුවකි. හේතුවකින් හටගත් දෙයක් නොවේ.
නිර්වාණයෙහි ලක්ෂණ කිහිපයක් දකින්නට ලැබෙනවා. නිර්වාණයෙහි ලක්ෂණ කිහිපයක් දකින්නට ලැබෙනවා. මොනවාද ඒ ලක්ෂණ? පළවෙනි ලක්ෂණය තමයි දරුවනි පඨවි ආපෝ තේජෝ වායෝ ස්වභාවයක් නිර්වාණයෙහි දකින්න ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ සතර මහා ධාතු කොටස් වලින් නිර්මාණය වන දෙයක් නොවන වගේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ස්වභාවයක් නිර්වාණයෙහි දකින්න ලැබෙන්නේ නැහැ. ඒ වගේමයි රූප කලාප කිසිවක් දකින්න ලැබෙන්නේ නැහැ. රූප කලාප කිසිවක් නැහැ. ඒ වගේමයි පස්ස වේදනා සංඥා චේතනා යනුවෙන් චෛතසික කිසිවක් නොවේ. පස්ස වේදනා සංඥා චේතනා යනුවෙන් චෛතසික කිසිවක් දකින්න ලැබෙන්නේ නැහැ. ඒ වගේමයි ආවර්ජන චිත්තය, විඥාන චිත්තය, සම්පටිච්ඡන චිත්තය ආදී සිත් කිසිවක් නොවේ. මේ තමයි නිර්වාණයෙහි දකින්න ලැබෙන ලක්ෂණ කීපය. පඨවි ආපෝ තේජෝ වායෝ කියන ස්වභාවයක් නැහැ. අනිකුත් සියලුම දේවල් වල සියලුම වස්තුන් වල පඨවි ආපෝ තේජෝ වායෝ කියන ස්වභාවය දකින්න ලැබෙනවා. නිර්වාණයෙහි පඨවි ආපෝ තේජෝ වායෝ කියන ස්වභාවයක් දකින්න ලැබෙන්නේ. ඒ වගේමයි දරුවනි රූප කලාප කිසිවකුත් නැහැ. ඒ වගේමයි පස්ස වේදනා සංඥා චේතනා ආදී චෛතසික කිසිවක් දකින්න ලැබෙන්නේ නැහැ. ඒ වගේම තමයි ආවර්ජන චිත්තය, විඥාන චිත්තය, සම්පටිච්ඡන චිත්තය ආදී සිත් කිසිවක් දකින්න ලැබෙන්නේ නැහැ. එහි ඇත්තේ සාන්ත ස්වභාවයකි. මෙන්න මේ කරුණු කිසිවක් නැති නිර්වාණය තුන දකින්න ලැබෙන ස්වરૂපය තමයි සාන්ත ස්වභාවය. ඒ වගේම තමයි මාර්ගඵල හිතට මාර්ගඵල හිතට අරමුණු වන ලක්ෂණ තුනක් තිබේ. මොනවාද ඒ තුන? එක ශුන්්‍යත ලක්ෂණය. ශුන්්‍යත ලක්ෂණය කියන්නේ සත්ව පුද්ගල වශයෙන් ගන්න අරමුණක් නොවීම. බලන්න මාර්ගඵල හිතට අරමුණු වන ලක්ෂණ තුනක් තියෙනවා. ඒ තමයි එක ලක්ෂණය තමයි ශුන්්‍යත ලක්ෂණය. ඒ කියන්නේ සත්ව පුද්ගල වශයෙන් ගන්න අරමුණක් නොමැතිකම, නොවීම නැත්තම්. දෙවැනි කරුණ තමයි අප්පනීහිත ලක්ෂණය.
ඒ කියන්නේ ආශා කරන්න කිසිම මුලින්ම තියෙනවා ශුන්්‍යත ලක්ෂණය. ඒ කියන්නේ සත්ත්ව පුද්ගල වශයෙන් ගන්න අරමුණක් නොවීම. දෙවෙනි කරුණ අපනිහිත ලක්ෂණය, ආශා කරන්න කිසිම අරමුණක් නොමැති බව. තුන්වෙනි කරුණ අනිමිත්ත ලක්ෂණය. ඒ කියන්නේ හැඩහුරුකම්, උස්මිටිකම්, දිසා ආදී කිසිවක් නැති බව. බලන්න. මාර්ගඵල හිතට අරමුණු වන ලක්ෂණ 3ක් තියෙනවා. එයින් පළවෙනි ලක්ෂණය තමයි දරුවනේ ශුන්්‍යත ලක්ෂණය. ශුන්්‍යත ලක්ෂණය කියන්නේ සත්ත්ව පුද්ගල වශයෙන් ගන්න අරමුණක් නැතිකම. දෙවෙනි කරුණ අපනිහිත ලක්ෂණය, ආශා කරන්න කිසිම අරමුණක් නැති බව. තුන්වෙනි කාරණය අනිමිත්ත ලක්ෂණය. ඒ කියන්නේ හැඩහුරුකම්, උස්මිටිකම්, දිසා, ප්‍රදේශ, වර්ණ ඒ ආදී කිසිවක් නොමැතිකම. බලන්න ඉහත ලක්ෂණ වලින් මාර්ගඵලලාභීන්ට අරමුණු වන්නේ එකක් පමණි. ඒ කියන්නේ මේ මාර්ගඵලලාභීන්ට මෙන්න මේ අරමුණු 3ම නෙවෙයි අරමුණු වන්නේ නිර්වාණය සඳහා අරමුණු වන්නේ මේන් එකක්. එක්කෝ ශුන්්‍යත ලක්ෂණේ, අපනිහිත ලක්ෂණය, නැත්නම් අනිමිත්ත ලක්ෂණය. මෙන්න මේ ලක්ෂණ 3න් එකක් තමයි අරමුණු වන්නේ මාර්ගඵලලාභීන්ට නිර්වාණය සඳහා. බලමු මොන වගේ අරමුණුද එන්නේ කියලා. ශුන්්‍යත, ප්‍රඥා ඉන්ද්‍රිය
වැඩි කෙනෙකුට ප්‍රඥා ඉන්ද්‍රිය වැඩි කෙනෙකුට දෙවනුව අපනිහිත සමාධිය වැඩි කෙනෙකුට අරමුණු වේ. තුන්වෙනුව අනිමිත්ත ශ්‍රද්ධාව සද්ධා වැඩි කෙනෙකුට අරමුණු වේ. දැන් බලන්න මේ ටික පැහැදිලි කරගමු. ඉහත ලක්ෂණ වලින් ඒ කියන්නේ මොනවා ලක්ෂණ? ශුන්්‍යත ලක්ෂණේ, අපනිහිත ලක්ෂණේ, අනිමිත්ත ලක්ෂණේ කියන ලක්ෂණ වලින් මාර්ගඵල ලාභීන්ට අරමුණු වන්නේ එකක් පමණි. එක්කෝ ශුන්්‍යත ලක්ෂණේ අරමුණු කරගෙන, නැත්නම් අපනිහිත ලක්ෂණේ අරමුණු කරගෙන, එහෙම නැත්නම් අනිමිත්ත ලක්ෂණේ අරමුණු කරගෙන. දැන් බලන්න ප්‍රඥා ඉන්ද්‍රිය වැඩි කෙනෙකුට අරමුණු වන්නේ, ප්‍රඥා ඉන්ද්‍රිය වැඩි කෙනෙකුට නිර්වාණය සඳහා අරමුණු වන්නේ ශුන්්‍යත ලක්ෂණය. ශුන්්‍යත ලක්ෂණය. ඒ වගේමයි සමාධිය වැඩි කෙනෙකුට නිර්වාණය සඳහා අරමුණු වෙන්නේ අපනිහිත. ඒ වගේමයි ශ්‍රද්ධාව වැඩි කෙනෙකුට අරමුණු වන්නේ අනිමිත්ත. දැන් මෙන්න මේ කියපු සරල කරුණු ටික, මේ පැහැදිලි කරගත්ත සරල කරුණු තුලින් මෙන්න මේ කියන්නා වූ නිර්වාණය පිළිබඳව දල සියුම් අවබෝධයක් ලබාගෙන තමයි අපි ඉදිරි පාඩමට ප්‍රවේශයක් ගන්නෙ. මොකද නිර්වාණය කියන දේ පිළිබඳ සරල මේක අවබෝධ කරගන්න එහෙම ලිහිසි පහසුවෙන් පුළුවන් දෙයක් නොවන වගේ අපි හැමෝම දන්නවා. ඒ වගේම මේ මාතෘකා පිළිබඳව අපි සරලවම කෙටියෙන්ම අවබෝධයක් ලබාගෙන පාඩමට ප්‍රවේශයක් ගන්නවා නම් හොඳයි කියලා හිතෙනවා. බලමු දැන් අපි හඳුනාගත්ත කරුණු ටික. මෙන්න දරුවනි නිර්වාණය. නිර්වාණය යනු අසංකත ධාතුවක, ඒ කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් තොරව වෙන දෙයක්. එනම් හේතුවකින් හටගත් දෙයක් නොවේ. නිර්වාණයෙහි ලක්ෂණ කිහිපයක් දකින්නට ලැබෙනවා. මොනවාද ඒ ලක්ෂණ? එහි පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන ස්වභාවයක් දකින්න ලැබෙන්නේ නැහැ. ඒ වගේම රූප කලාප කිසිවක් දකින්න ලැබෙන්නේ නැහැ. පස්ස, වේදනා, සංඥා, චේතනා ආදී චෛතසික ස්වභාවයක් දකින්න ලැබෙන්නේ නැහැ. ආවර්ජන චිත්තය, විඥාන චිත්තය, සම්පටිච්ඡන චිත්තය ආදී සිත් කිසිවක් දකින්න ලැබෙන්නේ නැහැ. අන්න බලන්න ඊළඟට එහි ඇත්තේ සාන්ත ස්වභාවයකි. එහෙනම් අර කියපු කරුණු කිසිවක් දකින්න ලැබෙන්නේ නැහැ. එහෙනම් නිර්වාණය දකින්න ලැබෙන ස්වરૂපය තමයි දරුවනි, නිර්වාණය දකින්න ලැබෙන්නේ සාන්ත ස්වરૂපයක්. මාර්ගඵල හිතට අරමුණු වන ලක්ෂණ
තුනක් තිබේ. ඒ කියන්නේ මාර්ගඵල ලාභියාගේ හිතට අරමුණු වන ලක්ෂණ තුනක් තියෙනවා. මොනවාද ඒ ලක්ෂණ තුන? ශුන්්‍යත ලක්ෂණය, අපනිහිත ලක්ෂණය, අනිමිත්ත ලක්ෂණය. මොනවද? ශුන්්‍යත ලක්ෂණය, අපනිහිත ලක්ෂණය, අනිමිත්ත ලක්ෂණය. මොනවාද මේ ශුන්්‍යත ලක්ෂණය කියන්නේ? ශුන්්‍යත ලක්ෂණය කියන්නේ සත්ත්ව පුද්ගල වශයෙන් ගන්න අරමුණක් නොමැතිකම. සත්වයේක් පුද්ගලයෙක් වශයෙන් අරමුණක් ගැනීමක් වෙන්නේ නැහැ. ඒ වගේම අපනිහිත ලක්ෂණය කියන්නේ ආශා කරන්න කිසිම අරමුණක් නැතිකම. ඒ වගේම තමයි අනිමිත්ත ලක්ෂණය කියන්නේ හැඩහුරුකම්, උස්මිටිකම්, දිසා ආදී කිසිවක් දකින්න ලැබෙන්නේ නැහැ. ඉහත ලක්ෂණ වලින් මාර්ගඵල ලාභීන්ට අරමුණු වන්නේ එකක් පමණි. එහෙනම් මාර්ගඵල ලාභියෙකුට මෙන්න මේ ශුන්්‍යත ලක්ෂණේ, අපනිහිත ලක්ෂණේ, අනිමිත්ත ලක්ෂණ වලින් මාර්ගඵල ලාභීන්ට අරමුණු වන්නේ එක ලක්ෂණයක් පමණයි. මොනවාද? ශුන්්‍යත ලක්ෂණේ අරමුණු වන්නේ ප්‍රඥා ඉන්ද්‍රිය වැඩි කෙනෙකුට අරමුණු වන්නේ ශුන්්‍යත ලක්ෂණය. ප්‍රඥා ඉන්ද්‍රිය වැඩි කෙනෙකුට අරමුණු වන්නේ ශුන්්‍යත ලක්ෂණය. සමාධිය වැඩි කෙනෙකුට අරමුණු වන්නේ අපනිහිත ලක්ෂණය. ශ්‍රද්ධාව වැඩි කෙනෙකුට අරමුණු වන්නේ අනිමිත්ත ලක්ෂණය. එහෙනම් මෙන්න මේ සරල අවබෝධය දුවදරුවන් ඇති කරගෙන අපි පාඩමට ප්‍රවේශ වෙමු. බලන්න විමුක්ති සංකල්පය. අපි අර අනුමාත්‍රිකා යටතේ දරුවනි පළවෙනි අනුමාත්‍රිකාව තමයි අපි දැන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ. ඒ තමයි විමුක්ති සංකල්පය. ලෝකයේ මෙතෙක් පහළ වූ හැම ආගමකින්ම වාගේ කිසියම් නිදහස් වීමක් විමුක්තියක් කරා පුද්ගලයා යොමු කරවන බව අපි දන්නෙමු. විශේෂයෙන්ම පුනරුත්පත්තිය පිළිබඳ අදහස්. පුනරුත්පත්තිය පිළිබඳ අදහස්. පුනර් උත්පත්තිය කියන්නේ නැවත ඉපදීම. ඒ විසන්දුණන් පස්සේ පුනර් උත්පත්තිය පුනරුත්පත්තිය බවට පත් වෙනවා. පිළිබඳ අදහස් ආගමික සමාජයේ දියුණු වෙන්නට පටන් ගැනීමත් සමග විමුක්තිය පිළිබඳ අදහස් වැඩි ගිය බව පෙනේ. එහෙනම් පුනර්භවය පිළිබඳ පුනර්භවය කියන සංකල්පය මතුවෙන්න පටන් ගත්තයින් පස්සේ විමුක්තිය පිළිබඳ අදහස් වැඩි යන්න පටන් ගන්නවා. පුද්ගලයා නැවත නැවත සසර ඉපදෙමින් දුකට භාජනය වීම වළක්වා ගත හැකිද? නැවත නැවත උපදින්නේ මන්ද එය වළක්වා ගතහොත් කෙබඳු තත්ත්වයක් ඇති වේද? ආදී වශයෙන් ඇති කරගත් සංකල්පනාවන්ගේ ප්‍රතිඵලය වශයෙන් විමුක්තිය පිළිබඳ අදහස වැඩි දියුණු විය. ඒ කියන්නේ දුවදරුවන්ට පැහැදිලි දුවදරුවන් බුද්ධ කාලීන ಭಾರತයේ පැවති විවිධ ආගම් පිළිබඳව සාකච්ඡා කරලා තියෙනවා, පාඩම් කරලා තියෙනවා, අවබෝධ කරගෙන ඉන්නවා. එතකොට බුදුන් පහළ වන ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසේ දෙසට මිත්‍යා දෘෂ්ටික ආගම් තිබුණා. අපි අහලා තිබුණා අජවෘත, ගෝවෘත, ඒ වගේම අශ්වමේධ, පුරුෂමේධ, රාජසූය, වාජපේය, සම්මප්පාය, නිරාග්ගල කියලා විවිධ යාග කර්ම තුලින් ඒ කියන්නේ පුජ්‍යලයාගේ විමුක්තිය, මේ සංසාරයෙන් මිදීම විවිධාකාර විදිහට විවිධ ආගම් වලින් නිර්වචනය කළා, පැහැදිලි කළා, විග්‍රහ කළා තිබුණයි කියලා අපි විවිධ පාඩම් වලින් ඉගෙනගෙන තියෙනවා. ඒ වගේම තමයි දරුවනි පුනරුත්පත්තිය කියන සංකල්පය මතුවෙන්න පටන් ගත්තයින් පසු පුනරුත්පත්ති කියන සංකල්පය සාකච්ඡාවට බඳුන් වෙන්න ගත්තයින් පසුව විමුක්තිය කියන සංකල්පය පිළිබඳ වැඩි අවධානයක් යොමු වෙන්න ගත්තා. කියන්නේ මැරෙනවා, ඉපදෙනවා, මැරෙනවා, ඉපදෙනවා, එහෙම මැරෙමින් ඉපදෙමින් මේ යන සංසාර චක්‍රය කොතනද නවත්තගන්නේ? ඒයින් විමුක්තිය උදා කරගන්නේ කොහොමද? විමුක්තිය කියන්නේ මේ දුක්
කම්කටොළු වලින් මිදීම. අන්නේ විමුක්ති උදා කරගන්නේ කොහොමද කියන ප්‍රශ්නේ විවාදයට එන්න ගත්තේ පුනරුත්පත්තිය කියන සාධකයේ සාකච්ඡාවට බඳුන් වීමත් සමග. මෙන්න බලන්න මෙතන පැහැදිලි කරනවා පුජ්‍යලයා නැවත නැවත අපි මේක සටහන් කරගමු මෙහෙම. බලන්න පුජ්‍යලයා නැවත නැවත සසර ඉපදෙමින් දුකට භාජනය වීම වළක්වා ගත හැකිද? මේ තියෙන්නේ මෙතන තමයි නැවත නැවත සසර ඉපදෙමින්. එහෙනම් මෙතන පුජ්‍යලයා නැවත නැවත සසර ඉපදෙමින් කියන්නේ පුනරුත්පත්තිය. දුකට භාජනය වීම වළක්වා ගන්න පුළුවන්ද? බලන්න ඒ වගේමයි නැවත නැවත උපදින්නේ මන්ද? ඇයි පුජ්‍යලයා නැවත නැවතත් සංසාරේ ඉපදෙන්නේ? එය වළක්වා ගතහොත් කෙබඳු තත්ත්වයක් ඇති වේද? එහෙනම් ඉපදීම වළක්වා ගත්තොත් කුමන තත්ත්වයක්ද උදා වෙන්නේ? ආදී වශයෙන් ඇති කරගත් සංකල්පනාවන්ගේ ප්‍රතිඵලය වශයෙන් මෙන්න මේ කියන විමුක්තිය පිළිබඳ අදහස වැඩි දියුණු විය. එහෙමනම් පුජ්‍යලයා නැවත නැවත සසර ඉපදෙමින් මැරෙමින් දුකට පත්වන්නේ ඇයි? දුකට භාජනීම වළක්වා ගන්නේ කෙසේද? ඒ වගේමයි නැවත නැවත උපදින්නේ ඇයි? එය වළක්වා නැවත නැවත ඉපදීම වළක්වා ගත්තොත් කුමන තත්ත්වයක් උදා වෙයිද කියන සාධක පිළිබඳ සාකච්ඡා කිරීම ආරම්භ වීම සමග මෙන්න මේ කියන විමුක්තිය පිළිබඳ සංකල්පය වැඩි දියුණුවට පත් වෙනවා. ආත්මවාදී මත පිළිගත් අය ජීවාත්ම හා පරමාත්ම වශයෙන් සංකල්ප දෙකක් ඉදිරිපත් කළහ. ඔන්න බලන්න ආත්මවාදය පිළිගත් අය මේ ආත්මවාදය පිළිගත් අය මේක අදහස් දෙකක් යට. එකක් තමයි ජීවාත්ම. ඊළඟ පරමාත්ම. ජීවත් වන ආත්මය පරම ආත්ම මේ විසන්ධි කරලා ගත්තාම ජීවාත්ම කියන සංධිපදය ජීව ආත්ම පරම ආත්ම කියන විසන්ධිපදයේ සංධි වෙලා පරමාත්ම බවට පත් වෙනවා. අපිට සමහර පද දරුවනි සංධිපදයේ තේරුම් ගන්න අමාරු වෙන තැනදී මේ සංධිපදයේ විසන්ධි කරාම තේරුම් ගැනීම පැහැදිලි වෙනවා. එහෙනම් ජීව ආත්ම පරම ආත්ම. එහෙනම් ආත්මවාදය අනුව ආත්මවාදීන් මේ ජීවිතය ජීවාත්ම හා පරමාත්ම වශයෙන් සංකල්ප දෙකකට බෙදෙනවා. බලන්න එක්කේ පුද්ගලයා තුළ පවතිනුයේ ජීවාත්මය බවත් ලොව හැමතැන පැතිර පවතින සදාකාලික පරමාත්මයක් ඇති බවත් ඔහු පෙන්වා දුන්නා. එහෙනම් ඒ කට්ටිය කියනවා එක එක පුද්ගලයා තුළ පවතින ජීවාත්මයක් ලොව හැමතැන පැතිර පවතිනා වූ පරමාත්මයක් ඇති බවත් ඔවුන් පිළිගන්නවා පෙන්වා දෙනවා. පුද්ගලයා නැවත නැවත උපදින්නේ ඒ ජීවාත්මයේ අපිරිසුදු බව නිසාය. පුද්ගලයා නැවත නැවත උපදින්නේ ජීවාත්මයේ අපිරිසුදු බව නිසා යයිද?
එහෙනම් පුනර්භවයේ සිද්ධ වෙන්නේ නැවත නැවත උපදින්නේ මෙන්න මේ ජීවාත්මේ පවතිනා වූ අපිරිසුදු බව නිසා. ඒ කියන්නේ කෙලෙස්නේ. කෙලෙස් පිරුණයින් පස්සේ ඔහුට පරමාත්මයක් ලබන්න බැහැ, නැවත ජීවාත්මයක් ලබන්නේ. පුජ්‍යලයා නැවත නැවත උපදින්නේ ඒ ජීවාත්මයේ අපිරිසුදු බව නිසා. යයිද ජීවාත්මේ එම කෙලෙස් මේ තියෙන ජීවාත්මේ එම කෙලෙස් පිරිසුදු කර ගැනීමෙන් පරමාත්මය සමග එක්විය හැකියයි දෝහු පෙන්වා දුන්නා. එහෙනම් දරුවන්ට පැහැදිලි දැන් ආත්මවාදීන් ජීවාත්ම හා පරමාත්ම වශයෙන් සංකල්ප දෙකක් ඉදිරිපත් කරනවා. ඒ සංකල්ප දෙකේදී ජීවාත්ම කියන්නේ එහෙනම් මේ කෙලෙස් සහිත ලෝකය ආත්මවාදීන් කියනවා ජීවාත්මය කියලා. හැබැයි ඒ ආත්මවාදීන් පිළිගන්නවා ජීවාත්මයෙන් මිදුන පරමාත්මයක් තියෙනවයි කියලා. කොහොමද ජීවාත්මයෙන් මිදුන පරමාත්මය ලබා ගන්නේ? ජීවාත්මයේ පුද්ගලයෙක් රැඳෙන්නේ කෙලෙස් සහිත නිසා. අන්න ඒ කෙලෙස් රහිත ලෝකය, කෙලෙස් රහිත ලෝකය. එහෙනම් පුජ්‍යලයා ජීවාත්මයක් ලබන්නේ ඔහු සතු කෙලෙස් වලින් ඔහු අපිරිසිදු වෙලා ඉන්නේ හින්දා. එහෙනම් ඔහු පරමාත්මයක් ලබා ගන්න මොනවාද කරන්නේ? අන්න ඒ කෙලෙස් නැති කළා පිරිසුදු බවට පත් වුණොත් ඔහුට පරමාත්මය උදා කරගන්න පුළුවන්. ඔවුන් විමුක්තිය හැටියට දැක්වූයේ එම පරමාත්මය සමග එක්වීමයි. එහෙනම් මේ පරමාත්මය තමයි දරුවනි ඔවුන් විමුක්තිය ලෙස දැක්වේ. එහෙනම් බුදුදහමට අනුව අපේ විමුක්තිය නිර්වාණයනේ. එහෙනම් ආත්මවාදය අනුව ඔවුන්ගේ විමුක්තිය තමයි දරුවනි ජීවාත්මය තුලින් ජීවාත්මය තුල තියෙනා වූ කෙලෙස් අපිරිසිදු කෙලෙස් වලින් මිදිලා පිරිසිදු කෙලෙස් රහිත තත්වයකට පත්වීම තමයි ඔවුන්ගේ විමුක්තිය වෙන්නේ ආත්මවාදයට අනුව. මේ අතර ඇතැම්හු පුනරුත්පත්තිය විශ්වාස නොකළහ. සමහරෙක් අපි දන්නවා ද්වාදරුවනි මේ ලෝකේ අපි විඥානවාදී දහමක් තමයි බුදු දහම. ඒ වගේම විඥානවාදයට අනිත් පැත්තෙන් තියෙනවා භෞතිකවාදය. ද්‍රව්‍ය මුල් කරගත්ත දර්ශනය. අපේ විඥානවාදයේ බොහෝ දුරට මනස මුල් කරගත්ත දර්ශනයක්. භෞතිකවාදයේ ද්‍රව්‍ය මුල් කරගත්ත දර්ශනයක්. මේ අතර ඇතැම් පුනරුත්පත්ති විශ්වාස නොකළහ. සමහරෙක් යම්කිසි දෙයක් පුද්ගලයෙක් සත්වයෙක් මිය පරලොව ගියයින් පසුව නැවත ඉපදීමක් සිද්ධ වෙන්නේ නැහැයි කියලා. අපි දන්නවා පූර්ණ කාශ්‍යප, මක්කලි ගෝසාල, සංජය බෙල්ලට්ටි පුත්ත, නිගණ්ඨනාත පුත්ත, අජිත කේස කම්බලි, පකුද කච්චානා කියන ශාස්ත්‍රවරුන් හිටියා. ඒ වගේම විවිධ ආගමික නායකයන් විවිධාකාරයෙන් පුද්ගලයාගේ මරණින් මතු ජීවිතය සමහරෙක් විග්‍රහ කරා දෙවියන් වහන්සේ සමග එකතු වෙනවා. සමහරෙක් විශ්වාස කරා නැවත ඉපදෙනවා. සමහරෙක් විශ්වාස කරා දෙයක් නැති වුණයින් පස්සේ ඒ දේ ආපහු ඇතිවීමක් නැහැ කියලා. එහෙමනම් විවිධ ආගමික නායකයින් ලෝකය විවිධාකාරයෙන් විග්‍රහ කරලා තියෙනවා. ඒ නිසා මෙන්න මේ යථා තත්ත්වය අවබෝධ කර ගැනීම තමයි අපිට මෙහිදී කළ යුතු වන්නේ. එහෙනම් සමහරෙක් පුනරුත්පත්තිය විශ්වාස කරන්නේ නැහැ.
ඔවුන් කියනවා ජීවත් වෙන මේ ආත්මය කාලා බීලා සතුටින් සැනසීමෙන් ජීවත් වෙන්න තියනවා නම් ඒක තමයි ඔවුන්ගේ විමුක්තිය කියලා. එහෙනම් මෙහෙම ලියා සටහන් කර ඇතමෙක් ලෞකික කම්සප පිරුණු ලෝකය ඔවුන්ගේ විමුක්තිය ලෙස සැලකූහ. එහෙනම් සමහර දෙනෙක් පුනර්භවය කියන එක පිළිගන්නේ නැහැ. ඔවුන් කියනවා දරුවනි මේ ලෞකික වශයෙන් සියලු කම්සප ඇස කන දිව නාසය ශරීරය කියන පංච ඉන්ද්‍රියන් පිනවෙමින් ජීවත් වීම තමයි ඔවුන් ලබන්නා වූ විමුක්තිය කියලා. එමෙන්ම ප්‍රථම ධ්‍යාන ආදී ධ්‍යානයන්ටපත් වීම විමුක්තිය හැටියට පිළිගත් පිරිසක්ද විය. ඒ වගේමයි සමහරෙක් ප්‍රථම ධ්‍යානය ආදී ධ්‍යාන ලබා ගැනීම විමුක්තිය ලෙස සැලකූහ. බලන්න ඇතමෙක් ලෞකික කම්සප පිරුණු ලෝකය ඔවුන්ගේ විමුක්තිය ලෙස සැලකූහ. සමහර ඒකෙන් තවත් කට්ටියක් ප්‍රථම ධ්‍යාන ආදී ධ්‍යානයක් ලබා ගැනීම ඔවුන්ගේ විමුක්තිය ලෙස සැලකුවා. මම මේ කරුණු වෙන වෙනම දක්වන්නේ එක් ප්‍රධාන කාරණයක් නිසා විමුක්තිය පිළිබඳ විවිධ විග්‍රහයන්. අපි දන්නවා ආත්මවාදීන් විමුක්තිය කියලා එක ආකාරයකට විග්‍රහ කරා. ඒ වගේමයි සමහරෙක් විමුක්තිය කියන්නේ මොකක්ද කියලා තව විදිහකට ලෞකික ලෝකයේ සියලු කම්සප සම්පත් දීම ඔවුන්ගේ විමුක්තිය වුණා. ඒ වගේමයි තවත් සමහරෙක් ප්‍රථම ධ්‍යාන ආදී ධ්‍යානයන් ලබා ගැනීම ඔවුන්ගේ විමුක්තිය ලෙස සැලකුවා. බලන්න බ්‍රහ්මජාල සූත්‍රයේදී පංච දිට්ඨ ධම්ම නිබ්බානවාද යනුවෙන් බ්‍රහ්මජාල සූත්‍රයේදී පංච දිට්ඨ ධම්ම නිබ්බානවාද යනුවෙන් විවිධ විමුක්තීන් ගැන ඉගැන්වූ වාද පහක් පිළිබඳව සඳහන් වෙයි. මෝක්ෂය කේවල්‍ය, බ්‍රහ්ම සහව්‍යතාව, මූල ප්‍රකෘතිය ආදී. මොනවාද? මෝක්ෂය කේවල්‍ය, බ්‍රහ්ම සහව්‍යතාව, මූල ප්‍රකෘතිය ආදී විවිධ නම් වලින් හැඳින්වෙන්නේ එවැනි ආගම් මගින් ඉදිරිපත් කළ විමුක්තිය. එහෙනම් තව උදාහරණයක් තියෙනවා. ඒක අපි මෙතන සටහන් කරගත්ත නිසා වෙනම සටහන් කරන්න අවශ්‍ය නැහැ. බ්‍රහ්මජාල සූත්‍රයේදී පංච දිට්ඨ ධම්ම නිබ්බානවාද
යනුවෙන් විමුක්තියන් ගැන ඉගැන්වූ වාද පහක් සඳහන් වෙනවා. ඒ තමයි මෝක්ෂය කේවල්‍ය, බ්‍රහ්ම සහවිතාව, මූල ප්‍රකෘතිය ආදී විවිධ නම් වලින් හැඳින්වෙන්නේ. එවැනි ආගම් මගින් ඉදිරිපත් කළ විමුක්තිය. එහෙනම් අපි හිතමු මෙහෙම මෝක්ෂය කේවල්‍ය, බ්‍රහ්ම සහව්‍යතාව, මූල ප්‍රකෘතිය ආදී වාද පහක් පිළිබඳව සඳහන් වන ග්‍රන්ථය කුමක්ද? එහෙනම් සඳහන් වන සූත්‍රය කුමක්ද කියලා අපි ඇහුවොත් ප්‍රශ්නය සකස් වුණොත් කෙටි ප්‍රශ්නයක් හරි එහෙනම් බ්‍රහ්මජාල සූත්‍රය තමයි පිළිතුර වන්නේ. එහෙනම් දැන් දරුවන්ට පැහැදිලි අපි කරුණු කීපයක් සාකච්ඡා කරා. ඒ තමයි විමුක්තිය පිළිබඳව. ඒ විමුක්තිය ආත්මවාදීන් විමුක්තිය විග්‍රහ කරේ කොහොමද? තවත් කට්ටියක් විමුක්තිය, තවත් පිරිසක් විමුක්තිය කිව්වේ ලෞකිකකම් සැප සම්පත් විඳිමින් සුඛ විහරණ විඳ ගනිමින් ගත කරන්නා වූ ජීවිතය තමයි විමුක්තිය කියලා. ඒ වගේමයි තවත් සමහරෙක් ප්‍රථම ධ්‍යානය ආදී ධ්‍යාන තත්ත්වයක් ලබා ගැනීම තමයි විමුක්තිය කියලා ඔවුන් සැලකුවා. බ්‍රහ්මජාල සූත්‍රයේදී දිට්ඨ ධම්ම නිබ්බාන වාද ආදී වාද පහක් ඉදිරිපත් කරමින් ඒ තමයි මෝක්ෂය කේවල්‍ය, ඒ අතරින් බ්‍රහ්ම සහව්‍යතාව, මූල ප්‍රකෘතිය ආදී විවිධ නම් වලින් හැඳින්වෙන්නේ ඒ බ්‍රහ්මජාල සූත්‍රයේදී සඳහන් කළ විමුක්තීන් කිහිපයක්. බුද්ධ ධර්මය නිර්දේශ කරන විමුක්තිය හැඳින්වෙන්නේ නිර්වාණ නිවන යන නමින්ය. මෙන්න දැන් අපි අපේ දහමට එනවා. බුදු දහමේ නිර්දේශ කරන්නා වූ විමුක්තිය හැඳින්වෙන්නේ බුද්ධ ධර්මයේ නිර්දේශ කරන විමුක්තිය හැඳින්වෙන්නේ නිර්වාණ හේවත් නිබ්බාන නිවන යන නමින්ය. එහෙනම් අපි මේකට නිර්වාණ කියන්නත් පුළුවන්. මේ සරලව භාවිතා වෙන වචන. ඒ වගේමයි නිබ්බාන කියන්නත් පුළුවන්. ඒ වගේමයි දරුවනි නිවන කියන්නත් පුළුවන්. මොකද සිංහල භාෂාව සමහර එකම දේට විවිධ වචන භාවිතා වෙන්න පුළුවන්. ඒ තත්සම සහ තත් භව යනුවෙන්. ඒ නිසා නිර්වාණ, නිබ්බාන, නිවන කියන වචන භාවිතා වෙන. ඒ වගේම තමයි තව ඉදිරියේදී අපි සාකච්ඡා කරනවා දරුවනි නිවන හඳුන්වන්න තියෙනා වූ නම් කොච්චරක් නම් නිවන හඳුන්වන්න භාවිතා වෙනවද කියලා අපි සරලව සාමාන්‍ය භාවිතා වෙන වචන තමයි නිර්වාණ, නිබ්බාන, නිවන. බුදුදහමේ ඉගැන්වෙන පරම නිෂ්ඨාව නිවනය. එහෙනම් බුදුදහමේ අපිට යන්න පුළුවන් ආගමික වශයෙන් යන්න පුළුවන් උත්තරීතර தත්ත්වය තමයි නිර්වාණය. ගංගානම් ගඟ මුහුද දෙසට නැමුණාක් මෙන් ගිහි පැවිදි දෙපක්ෂයම නිවන් අරමුණු කොට සිටින බව බුදුරජාණන් වහන්සේ පහාරාද සූත්‍රයේදී පැහැදිලි කරේය. එහෙනම් ගංගානම් ගඟ මුහුද දෙසට නැමුණාක් මෙන් ලෞකික ලෝකයේ ගිහි පැවිදි සියලුම දෙනා නිවන් අරමුණුකට සිටින බව බුදුරජාණන් වහන්සේ පහාරාද සූත්‍රයේදී දේශනා කරනවා. මොකද්ද සූත්‍රයේ දරුවනි? පහාරාද සූත්‍රය. එහෙනම් මොකද්ද උදාහරණේ? ගංගානම් ගඟ මුහුද දෙසට නැමුණාක් මෙන් ගිහි පැවිදි දෙපක්ෂයේම නිවන් අරමුණු කොට සිටින බව බුදුරජාණන් වහන්සේ පහාරාද සූත්‍රයේදී පැහැදිලිව පෙන්වා දීලා තියෙනවා. දැන් දුවදරුවන්ට පැහැදිලි අපි සාකච්ඡා කරා
විමුක්ති සංකල්පයනේ අද අපේ ප්‍රථම මාතෘකාව වුණේ දුවදරුවෝ දන්නවා. අද මුල්ම අපි මේ පාඩම අනුමාතෘකා කිහිපයක් යටතේම බෙදාගත්තා. ඒ වගේමයි අපි මුලින්ම දුවදරුවන්ට මේ පාඩමට ප්‍රවේශයක් ලෙස නිර්වාණය පිළිබඳ දල චිත්‍රයක් අපි අපේ හිතේ මවා ගත්තා. අපි දන්නවා සැප අතරින් උතුම්ම සැප නිබ්බානම් පරමංසුකන්න කිව්වේ. උතුම්ම සැපේ තමයි නිවන. අන්න ඒ කියන්නා වූ නිවන තමයි බෞද්ධයාගේ පරම නිෂ්ඨාව වෙන්නේ. ඒ යටතේ අපි නිර්වාණය පිළිබඳ හඳුනා ගැනීමක් කළා. ඊළඟට ප්‍රවේශ වුණා විමුක්ති සංකල්පය පැහැදිලි කරන්න. මේ විමුක්තිය කියන්නේ විමුක්තිය එක එක තැන්වල විවිධ පුජ්‍යලයන් විමුක්තිය විවිධාකාරයෙන් විග්‍රහ කරලා තියෙනවා. අපි දන්නවා ද්වාදරුණුත් මමත් දන්නවා බෞද්ධයාගේ විමුක්තිය තමයි නිර්වාණය. ඒ වගේමයි ආත්මවාදීන්ගේ විමුක්තිය තමයි ජීවාත්මය තුරින් පරමාත්මය උදා කර ගැනීම. ඒ වගේමයි තවත් අයෙක් කිව්වා අපි පැහැදිලි කරගෙනම යමු. ඇතමෙක් ලෞකික කම්සප පිරුණු ලෞකික ජීවිතේ කම්සප පිරුණු සැප සම්පත් විඳිමින් ගත කරනවා නම් ඒක තමයි ඔවුන්ගේ විමුක්තිය කියලා ඔවුන් විග්‍රහ කරා. ඒ වගේමයි තවත් අයෙක් ප්‍රථම ධ්‍යානය ආදී ධ්‍යානයක් ලබා ගැනීම විමුක්තියයි කියලා පැහැදිලි කරා. බ්‍රහ්මජාල සූත්‍රයේදී දිට්ඨ ධම්ම නිබ්බානවාද පහක් පිළිබඳව පැහැදිලි කරමින් ඒ කියන්නේ මෝක්ෂය කේවල්‍ය, බ්‍රහ්ම සහග්විතාව, මූල ප්‍රකෘතිය ආදී විවිධ නම් වලින් එවැනි ආගම් මගින් ඉදිරිපත් කළ විමුක්තීන් පිළිබඳව අපිට පැහැදිලි කිරීමක් කරා. එහෙමනම් ඒ වගේමයි අපි මෙතනදී බෞද්ධයන් වශයෙන් බුද්ධ ධර්මය බෞද්ධයාගේ විමුක්තිය තමයි නිර්වාණ නිබ්බාන එහෙම නැත්නම් දරුවනි නිවන. දැන් මෙතනදී අපි පැහැදිලි දුවදරුවන්ට විමුක්තිය පුද්ගලයාගේ විමුක්තිය කියන්නේ මොකක්ද? විවිධාකාර කිහිප තැනක විමුක්තිය මේකයි කියලා විවිධාකාර විග්‍රහයන් කිහිපයක් ඉදිරිපත් වුණා. එහෙමනම් දුවදරුවනි ප්‍රශ්නයක් සකස් වෙන්න පුළුවන්. බෞද්ධ ධර්මයට අමතරව විමුක්තිය විවිධ විමුක්තිය පිළිබඳ විවිධ විග්‍රහයන් ඉදිරිපත් කර ඇත්තේ කෙසේද? එතකොට අපි දැන් දන්නවා ආත්මවාදීන් ඒ වගේම බ්‍රහ්මජාල සූත්‍රයට අනුව ඒ වගේමයි බුදුදහමට අනුව විමුක්තිය විග්‍රහ කරලා තියෙන ආකාර මොනවාද කියලා අපිට දැන් පැහැදිලිව පිළිතුරු සපයන්න පුළුවන්. අද අපි පාඩම් මුලින්ම අනුකොටස් කීපයක් යටතේ බෙදාගත්තා. ඒ වගේමයි එයින් පළවෙනි අනුකොටස ඒ කියන්නේ නිර්වාණය හඳුන්වා ගනිමින් ඒ විමුක්තිය කියන අනුකොටස අපි අද අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා. එහෙමනම් දුවදරුවනි අද අපි සාකච්ඡා කරපු කරුණු වලින් කටපාඩම් කරගත යුතු කරුණු ඇති. ඒ වගේමයි සටහන් කරගත යුතු කරුණු ඇති. ඒ කටපාඩම් කර ගනිමින් සටහන් කර ගනිමින් මේ පාඩම පිළිබඳව පුළුල් අවබෝධයක්, නිවැරදි අවබෝධයක් ලබා ගනිමින් ධර්මාචාර්ය විභාගයට වගේම තමන්ගේ ජීවිතයටත් මෙම දැනුම ආලෝකයක් කර ගනිමින් අනාගතය සාර්ථක කර ගනිවි කියලා මම විශ්වාස කරනවා. එහෙමනම් දුවදරුවනි අද පාඩම මෙතකින් સમાપ્ત කරනවා. නැවත පාඩමකින් හමු වනතුරු සියලු දෙනාට තෙරුවන් සරණයි. සප්පදානං ධම්මදානං කිනාති. සියලු දානයන්ට වඩා ධර්ම දානය උතුම් වන්නේය යන උතුම් බුදු වදන පසක් කරමින්
දහම් පාසල් අධ්‍යාපනය ලබන සුවහසක් දුවාදරුවන්ගේ දහම් ඇස විවර කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ධම්මික පෙරේරා ෆ්‍රැසිලා පෙරේරා පදනම මගින් සිදු කෙරෙන මහඟු සමාජ සත්කාරයයි අපි වෙමු ටීපී දහම් පාසල් අධ්‍යාපනය.